ආයුබෝවන් මේ යූත් එකේ ගරාජ් එක යූත් ගෑරේජ්. Mazda RX-8 4-door quad coupe එකක් 2006 ඔක්තෝබර් වෙනකොට අන්තර්ජාතික මෝටර් සම්මාන 37ක් Japan Car of the Year, International Engine of the Year, UK Best Car of the Year වගේ සම්මාන රැසකට උරුමකම් කියන හුරු බුහුටි දඟකාරයෙක්. 1.3 ලීටර් එන්ජින් එකකට මෙච්චර දේවල් කරන්න පුළුවන්ද? ඔව්, අනිවාර්යෙන් පුළුවන්. එහෙනම් මේ කායක ෆේල් කියන්නේ. මේ හැමදේම ගැන අද අපි තාර්කිකව කතා කරමු යූත් එකේ ගරාජ් එකෙන්. මේ කායකේ එන්ජින් එක වගේම ඩිසයින් එකත් ගොඩක් සුවිශේෂී. අද අපි මුලින්ම Mazda එකේ මේ රොටරි එන්ජින් එක ගැන කතා කරලෙමු. මේ කතා බහ ලේසි වෙන්නත් එක්ක අපි බලමු සාමාන්‍ය පිස්ටන් එන්ජින් එක ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. සාමාන්‍ය පිස්ටන් ක්‍රියාකාරීත්වයේ තියෙන එන්ජින්ස් ඩීසල් සහ පෙට්‍රල් මාදිරි දෙකෙන්ම අපිට දැක්කන්න පුළුවන්. ඒ වගේම ඉන්ලයින් 4 සිලින්ඩර්, 5 සිලින්ඩර්, ස්ට්‍රේට් 6, V6, V8, V12, W16 විදිහටත් අපිට එන්ජින්ස් දැක්කන්න පුළුවන්. මෙතනින් ස්ට්‍රේට් 6 කියන එන්ජින්ස් වැඩි වශයෙන් භාවිතා කරන්නේ BMW කාර්ස් වල. V8 නම් අපේට ගොඩක් හුරු පුරුදු ඇති. මොකද Land Cruiser සහරායකට ලංකාවේ ගොඩක් අය කියන්නේ V8 එක කියලානේ. V12 වගේ එන්ජින්ස් අපිට Lamborghini වගේ කාර්ස් වල දැක් ගන්න පුළුවන්. අන්තිමට අපි කිව්වේ W16. මේ W හැදෙන්නේ V2 එකතු වෙලා. එතකොට ඔයාලට තේරෙනවා ඇතිනේ මේ එන්ජින් එකේ පවර් එක මොන වගේද කියලා. සරලවම මේ පිස්ටන් එන්ජින් එකක් වැඩ කරන්න එන්ජිම දුවන්න දේවල් හතරක් ඕන. ඒවා අපිට සක්, ස්ක්වීස්, බෑන්, බ්ලෝ විදියට හඳුන්වන්න පුළුවන්. එතකොට කෙටියෙන්ම සක් කියන්නේ එයා ඉන්ටේක් එකෙන් පිස්ටන් එක පහළට යද්දි එයා එක ඇතුළට ගන්න එක. දෙවෙනි එක ස්ක්වීස්. ඒ කියන්නේ පිස්ටන් එක පහළට යද්දි කාබ්ලෙට් එක හරහා තෙල් ඇතුළට එන එක. තුන්වෙනි එක බෑන්ක්. පිස්ටන් එක වාතය හා තෙල් එක්ක උඩට එනවා. ඒත් එක්කම මෙතන තියෙන ප්ලග් එකේ වෙදිලා මේ ශක්තිය බෑන්ක් වෙනවා. ඒකට තමයි බෑන්ක් කියන්නේ. අවසාන කොටස බ්ලෝ වෙන එක. ඒ කියන්නේ අර නිපදවපු ශක්තිය පත් වෙන ප්‍රෙෂර් එකත් එක්ක එළියට යන එක. අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලිය එක දිගට සිදුවෙන එක. ඒකෙන් තමයි අපේ වාහනය රන් කරන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවෙනවා. මේක තමයි සරලවම එන්ජින් එක ක්‍රියාකාරීත්වය. අපි දැන් බලමු රොටරි එන්ජින් එකක් ගැන. මේ එන්ජින් එක හඳුන්වන්න black sheep of the engine කියලා උදාහරණයක් තියෙනවා. ඒ කියන්නේ මේ රොටරි එන්ජින් එක කළු බැටළුවෙක් වගේ කියන එක. ලෝකේ සියලු වාහන ගත්තාම 95%ක්ම තියෙන පිස්ටන් එන්ජින්. හරි අඩුවෙන් තමයි අපිට මේ රොටරි එන්ජින්ස් දැක් ගන්න පුළුවන්. Porsche සහ Mazda සමාගම් තමයි මේ රොටරි එන්ජින්ස් නිපදවන්න ප්‍රසිද්ධ. අපි අර කලින් කියපු උදාහරණයෙන් මේ එන්ජින් වල තියෙන බලගතුභාවය හා විශේෂත්වය වගේම ආර්ථික වශයෙන් තියෙන අඩුපාඩුව ගැන සඳහන් කරනවා. ඒක මෙහෙමයි. සුදු බැටළුවන් රංචුවක් එන්න තැනක එක තනි කළු බැටළුවෙක් කියන්නේ ආර්ථික වශයෙන් පාඩු දෙයක්. සුදු බැටළුවන්ගෙන් ගන්න ලොම් වලින් අපිට විවිධ විදිහේ නිෂ්පාදන කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ ලොම් පාට කරන්න පුළුවන්නේ. හැබැයි කළු බැටළුවෙක්ගෙන් ගන්න ලොම් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ ලොම් අපිට පාට කරලා ප්‍රයෝජනයට ගන්න බෑ. ඒක නිසා තමයි මේ black sheep of the engine කියන උදාහරණය දීලා තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ මේ වගේ කාර් එකක් හැදීම ආර්ථික වශයෙන් පාඩුවක් සිදුවෙන දෙයක් කියලා. ඒ කොහොම වුණත් black sheep of the engine කියන එකේ තේරුම් විදිහට අපිට යක්ෂයාගේ සලකුණ කියලාත් ගන්න පුළුවන්. යක්ෂයාගේ සලකුණ කියන්නේ මේ කාර් එක ඒ තරම්ම සුවිශේෂී. මොකද මේ වාහනේ ධාවන වෙනකොට ඇහෙන ශබ්දය, මේකේ handling performance මේ දේවල් ගත්තොත් යක්ෂයෙක්ගේ වැඩ වගේ තමයි. ඉතින් කොහොම හරි අපි බලමු මේ රොටරි එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. මේකේ process එකත් අර කලින් හම්බෙච්ච piston engine එක වගේම තමයි. ඒකේ සිදුවෙච්ච ක්‍රියාකාරකම තමයි මේ එන්ජින් එකෙත් සිදුවෙන්නේ. ඒ කියන්නේ සක්, ස්ක්වීස්, බෑන්, බ්ලෝ කියන ක්‍රියාවලිය තමයි මේ රොටරි එන්ජින් එකේදීත් සිදුවෙන්නේ. ඔයාලට පේනව නේද මේ මැද තියෙන ත්‍රිකෝණයක් වගේ අයිටම් එක? අර නිකන් සමෝස එකක් වගේ තියෙන්නේ. මේකට තමයි රොටර් එක කියන්නේ. එතකොට මේ වටේ තියෙන ආවරණයට රොටර් හවුසින් එක නැත්නම් චේම්බර් එක විදිහට අපිට හඳුන්වන්න පුළුවන්.
උඩ තියෙන කවුල් එකෙන් එයා ඉන්ටේක් එක අරගෙන මැද තියෙන රොටර් එක කැරකෙද්දි මේ මැද තියෙන ස්පාර්ක් ප්ලග් දෙකේ වැදෙන ඉපදෙන ශක්තිය බ්ලෝ කරලා තමයි රොටර් එන්ජින් එක දුවන්නේ. ඒ කියන්නේ පිස්ටන් එන්ජින් එක ක්‍රියාකාරීත්වය වගේම තමයි. මේ වාහනේ තියෙන ලොකුම අවුල තමයි එන්ජින් එක සතපුම් 60000ක් පමණ ධාවනය කරාම එන්ජින් එක සවුත් වෙනවා. මේ රොටර් එක කැරකෙද්දි චේන් බේකට ඩැමේජ් වෙනවා. ඒක නිසා තමයි අපිට එන්ජින් එක තියන්න වෙන්නේ. පිස්ටන් එන්ජින් එක කෑලි ගොඩක් තියෙනවානේ. එතකොට ඒ කෑලි ගොඩෙන් සවුත් වෙන එක කෑල්ලක් අයින් කරලා අපිට ඒ කෑල්ල රීප්ලේස් කරන්න පුළුවන්. හැබැයි මේ රොටර් එන්ජින් එකේ ප්‍රධාන වශයෙන් තියෙන කොටස් 4යිනේ. ඉතින් මේක නිසා මේ රොටර් හවුසින් එකට ඩැමේජ් වුණොත් අපිට මුළු රොටර් හවුසින් එකම ආපහු තියන්න ඕන. මේක ආපහු රීප්ලේස් කරන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ මැස්ටා එකේ එන්ජින් එක සවුත් වුණොත් අපිට මුළු එන්ජින් එකම තියන්න වෙනවා කියලා ලංකාවේ කතා බහක් තියෙන්නේ. ඉතින් මේ තාක්ෂණයෙන් නිපදවන වාහන ලෝකයේ 105ක් වගේ තියෙද්දි ලංකාවේ බාස්ලා කොහොමත් මේ RX-8 එකක් වගේ වාහනයක එන්ජින් එක හදන විදිය ඉගෙන ගන්න උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ හේතුව නිසා අපිට කායක නරකයි කියන්නත් බෑ. මොකද මේ රොටර් එක වේගයෙන් කැරකෙද්දි හවුසින් එකට ඩැමේජ් වෙන එක හරිම සාමාන්‍ය දෙයක්. ඉතින් බෙස්ට් කාර් ඔෆ් ද ඉයර් වගේ සම්මානයක් වාහනයකට ලේසියෙන් ලැබෙන්නේ නැහැ. RX-8 කියන්නේ පුංචි එන්ජින් එකකින් හරිම හුරුබූටි ඩිසයින් එකකින් මේ සම්මාන සියල්ලක්ම දිනාගත්ත කාර් එකක්. ඉතින් ඔයාලටම තේරෙනවා ඇතිනේ මේ කාර් එකේ තියෙන විශේෂත්වය සහ වටිනාකම මොන වගේද කියලා. මේ එන්ජින් වල මූවමන්ට්ස් ගොඩක් අඩුයි. ඒ වගේම බරත් අඩුයි. එන්ජින් එකෙන් සුමිහිරි නාදයකුත් ලබා දෙනවා. ඉතින් ඊටත් වඩා වැදගත්ම දේ තමයි මේ වාහනයක් ඩ්‍රයිව් කරන කෙනාට ලබා දෙන ඩ්‍රයිවිං ප්ලෙෂර් එක, කන්ට්‍රෝල් එක. ඒ අතින් මේ රොටර් එන්ජින් එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා. හැබැයි පිස්ටන් එන්ජින් ගොඩක් රිලයබල්. ඒ වගේම ඉන්ධන කාර්යක්ෂමතාවය අතිනුත් පිස්ටන් එන්ජින් එක ඉදිරියෙන් ඉන්නවා. තවත් වෙනස්කම් ගැන කතා කරොත් පිස්ටන් සිලින්ඩර් මේ කිසිම දෙයක් රොටරි එන්ජින් වල දැක් ගන්න ලැබෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ කොටස් 5යි. ෆ්‍රන්ට් ප්ලේට් එක, රොටර් හවුසින් එක, රොටර් එක, රියර් ප්ලේට් එක, එක්ස්ටෙන්ඩඩ් ෂාෆ්ට් එක. ඒ කියන්නේ රොටර් එක කරකවන්න භාවිතා කරන කොටස. මේ දේවල් විතරයි අපිට රොටරි එන්ජින් එක දැක් ගන්න පුළුවන්. අපි ආයිත් මේ එන්ජින් දෙකේ වාසි අවාසි වලට આવොත් පිස්ටන් එන්ජිම ගොඩක් දේවල් වලට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ගොඩක් ලොකුයි. ඒ නිසා ගොඩක් ඉඩ ඕන. රොටරි එන්ජින් එක පොඩි. එන්ජිමේ මූවිං පාර්ට්ස් නැහැ. නෝමල් එන්ජිමේ පාර්ට්ස් 40ක් විතර කැරකෙද්දි රොටරි එන්ජින් එකේ පාර්ට්ස් 4ක් විතරයි දැක් ගන්න පුළුවන්. රොටරි එන්ජින්ස් වල තෙල් කරන්නේ නැහැ කිව්වට මේ කායකේ සාමාන්‍යයෙන් ඇවරේජ් ලීටර් 80 කිලෝමීටර 8ක් 9ක් වගේ අගයක් අපිට දැක් ගන්න පුළුවන් වුණා. හැබැයි මීටත් වඩා ගොඩක් අඩු ඉක්කොනොමි එකක් නම් ඔයාගේ කායකේ තියෙන්නේ අනිවාර්යයෙන්ම රොටර් හවුසින් එකට මොකක් හරි ඩැමේජ් එකක් වෙලා කියන එක. ඒ කියන්නේ එන්ජින් එක තියන්න කාලේ හරියාගෙන තමයි එන්නේ. මේ කායක ලංකාවේ සාමාන්‍ය පාරක යන්න පුළුවන් උපරිම ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ විතරයි. ලංකාවේ හයිවේ එකෙත් උපරිම යන්න පුළුවන් පැයට කිලෝමීටර් 100ක වේගයකින්නේ. ඉතින් පැයට කිලෝමීටර් 100ක වේගයක් ගන්න RX-8 එකට ඕන වෙන්නේ GS 2යි. ඇත්තටම හරියට ඩ්‍රයිව් කරලා ෆන් එකක් ගන්න ලංකාවේ තාම පාරවලුත් හදලා නැහැ. මේක ස්පෝර්ට්ස් කාර් එකක්. ඒ නිසා ෆුවල් එකනොම එක එච්චර වැදගත් නැහැ. ඒත් අපි ඒ ගැන කිව්වේ රොටරි එන්ජින් එක තෙල් වැඩ කරන්නේ නැහැ කියන එක මිත්‍යා මතයක් කියලා ඔප්පු වෙන්න නිසා. ඒ කරුණු කාරණා කොහොමවත් අපි සතපුම් 60000න් 60000ට කීයක් හරි වේදම් කරලා එන්ජින් එකක් තිය අපිට ආහනේ ඩ්‍රයිව් කරත් මේ RX-8 එකෙන් ලැබෙන ෆන් එක, ඒ ඩ්‍රයිවිං ප්ලෙෂර් එක අපිට වෙන කාර් එකකින් කීයටවත් ලබා ගන්න වෙන්නේ නැහැ. ඒ ඔක්කොම හරි. අපි දැන් බලමු මේ එන්ජින් එක පිටතින් කොයි වගේද කියලා. ගොඩක් ජපන් කාර්ස් ගත්තොත් ඒවා හදන්නේ ඒෂියන් මාකට් එකට. ඉතින් යුරෝප් වාහනයක වගේ පැක් වුණ ලස්සන එන්ජින් කම්පාර්ට්මන්ට් එකක් දැක් ගන්න ලැබෙනවා හරි අඩුයි. ඒ RX-8 එක නිපදවන්නේ ඇමරිකන් මාකට් එකට. ඒ නිසා එන්ජින් කම්පාර්ට්මන්ට් එක ලස්සනට පැක් කරලා බොනට් එකේ ගොඩක් පිටිපස්සට වෙන්න කවර් එකකුත් එක්ක තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඇක්සිඩන්ට් එකකදී මේ ඩිසයින් එක ගොඩක් වැදගත්. එන්ජින් එකට වෙන හානිය අඩුයි. ඉතින් ඒ නිසා මේ වාහනේ එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ ඩිසයින් එක සිත් දගන්නා සුළු ආකාරයට ගොඩක් හොඳට තාක්ෂණිකව වැදගත් වෙන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මැස්ටා RX-8 එකේ ෆ්‍රන්ට් වීව් එකට ආවම අපිට මුලින්ම පේන දෙයක් තමයි මේක මැස්ටා MX-5 එකේ නෑදෑයෙක් කියලා මතක් වෙන එක.
MX5 ඒ කවුද? එයා කවුද කියලා දැනගන්න කැමති නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකුත් දාන්න. අපි ඉස්සරහට එයා ගැන කතා කරනවා. ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. නොටිෆිකේෂන් බෙල් එකත් ක්ලික් කරන්න. එතකොට තමයි ඉක්මනින්ම අපේ වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. ආපහු අපි මේ කායකේ ෆ්‍රන්ට් view එකට આવොත් ස්පෝටි ලුක් එකයි පොඩි කියුට් ලුක් එකකුයි මේ දෙකක්ම මේ කායකේ තියෙනවා. ඔයත් පොඩි කාලේ කාස් කියන කිඩ්ස් මූවි එක බැලුවා නම් ලයිට්නින් මැක්වීන්ව තාමත් මතක ඇති. පෞද්ගලිකව මේ කායක දැක්ක ගමන් මට මතක් වෙන්නේ මැක්වීන්. ෆිල්ම් එක හදපු අය මැක්වීන් සමාන කරලා තියෙන්නේ ඩොජ් වයිපර් එකකට. ඔයත් වයිපර් එකකුයි RX-8 එකකුයි ළඟට ගිහින් තියෙනවා නම් මැක්වීන්ගේ කියුට් ලුක් එක තියෙන්නේ කාටද කියලා ලොකු ගැටලුවකට මැදි වෙනවා ඇති. ඒ කොහොම වුණත් ගොඩක් හොඳ ඇග්‍රෙසිව් ලුක් එකක් තියෙන හෙඩ්ලැම්ප්ස් අපිට මේ කායකේ දැක් ගන්න පුළුවන්. ඔරිජිනල් යන වීල් ආචර්ස් නිසා මේ කායකේ පෙනුම තවත් වැඩි වෙලා පේනවා. වීල් ආචර්ස් වල අපිට සිග්නල් ලයිට්ස් උත් දැක් ගන්න පුළුවන්. ෆ්‍රන්ට් view එක ගැන කතා කරනකොට මේ RX-8 එකේ ක්‍රම්පල් සෝන් එක ගැනත් අපි කතා කරලෙමු. ගොඩක් ස්පෝර්ට්ස් කාර්ස් වල ක්‍රම්පල් සෝන් එකක් තිබ්බත් ස්පීඩ් එක නිසා මේ ක්‍රම්පල් සෝන් එකත් පහු කරගෙන පැසෙන්ජර්ස්ලා දක්වා අනුතුර එනවා වැඩි. නමුත් මැස්ටර් යාලගේ මේන් ටාගට් මාකට් එක කරගෙන තියෙන උතුරු ඇමරිකාව. ඒ නිසා වාහනය තුළ ගමන් කරන අයගේ ආරක්ෂාවට වැඩි අවධානයක් දෙනවා. සාපේක්ෂව මේ RX-8 එකේ ක්‍රම්පල් සෝන් එක පහු කරගෙන පැසෙන්ජර්ස්ලා දක්වා අනුතුර සිදු වෙනවා ගොඩක් අඩුයි. සයිඩ් view එකේ ගොඩක් හොඳ ලුක් එකක් තියෙනවා. ට්‍රයිඇන්ගල්ස්, කර්ව්ස්, ග්‍රිල්ස්, බැක් වින්ඩෝස් මේ හැමදේම තියෙන ගොඩක් ලස්සන සයිඩ් view එකක් RX-8 එකේ අපිට දැක් ගන්න පුළුවන්. රියර් view එක ගැන කතා කරනකොට ඇසකටෙන් දෙයක් තමයි මේ ටේල් ලයිට් ඩිසයින් එක. විශ්වාස කරන්න මේ ඩිසයින්ස් ඔක්කොම 2020 නෙමෙයි 2002 ඒවා. මේකේ ස්පොයිලර් එක දැන් මවුන්ටඩ්. ලිමිටඩ් එඩිෂන් RX-8 එක ලුක් එක ගන්න බ්‍රේක් කැලිපර්ස් වගේම බ්ලැක් ෆිනිෂ් එකක් තියෙන මේ හයි ස්පොයිලර් එකක් දැන් මවුන්ට් කරලා තියෙනවා. මැස්ටර් බ්‍රෑන්ඩ් නේම් එක ලෝගෝ එක වගේම RX-8 කියන ලෝගෝ එකත් අපිට දැක් ගන්න පුළුවන්. නම්බර් ප්ලේට් එක මවුන්ට් කරලා තියෙන විදිහත් ගොඩක් හොඳයි. ඒ වගේම ෆන්ක්ෂනල් ඩුවල් එක්සෝස්ට් එකකුත් අපිට ෆැක්ටරි විදිහට හම්බ වෙනවා. මේ කායකට මැච් වෙන බූට් එකකුත් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ස්පෝර්ට්ස් කායකට මේ වගේ බූට් එකක් හොඳටම ප්‍රමාණවත්. මේ කායකේ දොරවල් 4ක් තියෙනවා. 4 දෙනෙක්ට ගමන් කරන්නත් පුළුවන්. හැබැයි මේක අයිති වෙන්නේ ක්වාඩ් කූප් කියන කැටගරි එකට. මේ කායකේ ඉන්ටීරියර් එක ගොඩක් ඇග්‍රෙසිව් විදිහට රෙඩ් ඇන්ඩ් බ්ලැක් ෆිනිෂ් එකකින් ඩිසයින් කරලා තියෙනවා. අපෝස්ටින් එක සොෆ්ට්ස් මැටීරියල්ස්, ලෙදර්, ප්ලාස්ටික් වගේ දේවල් භාවිතා කරලා ගොඩක් ගන්නන ස්පෝර්ට් කායක වගේ ඩිසයින් කරලා තියෙනවා. හැන්ඩල්ස් නිකල් භාවිතා කරලා ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම සයිඩ් ඩෝර් පොකට්ස් අපිට දැක් ගන්න පුළුවන්. ගොඩක් හොඳ හෝල්ඩ් එකක් තියෙන සීට්ස් මේ කායකේ ලැබෙනවා. පවර් ඇඩ්ජස්ට්මන්ට් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති ගොඩක් හොඳ ඇග්‍රෙසිව් ලුක් එකක් මේ ෆ්‍රන්ට් පැසෙන්ජර් ඒරියා එක පුරාවටම අපිට ලබා දීලා තියෙනවා. කායකේ හැමතැනකම ඉඩකඩ හොඳට මැනේජ් කරලා භාවිතයට පහසු වෙන්න ඩිසයින් කරලා තියෙනවා. මේකේ හැම බටන් එකක්ම ඩ්‍රයිව් කරන ගමන් පහසුවෙන් හසුරවන්න ලේසි වෙන්න ලොකුවට ඇසට පහසු විදිහට ඩිසයින් කරලා තියෙනවා. සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ ස්ටෝරේජ් ඒරියා එකක්, බොටල් හෝල්ඩර්ස් දැක් ගන්න පුළුවන්. පිටුපස යන අයට කප් හෝල්ඩර්ස් දෙකක් ලබා දීලා තියෙනවා. RX-8 එකට ඔරිජිනල් බොස් සවුන්ඩ් සිස්ටම් එකක් ලැබෙනවා. ඔටෝ AC කන්ට්‍රෝලර්ස් දැක් ගන්නත් පුළුවන්. 6 ස්පීඩ් ට්‍රිප්ටොනික් GL EV එකට දකුණු පසින් ගොඩක් හොඳ හෑන්ඩ් බ්‍රේක් එකකුත් ලබා දීලා තියෙනවා. ලෙදර් රැප් ස්ටියරින් වීල් එකේ ඩුවල් මල්ටිෆන්ක්ෂන් ඔප්ෂන් එකත් අපිට ලැබෙනවා. ඒ වගේම SRS එයාබෑග් එකකුත් තියෙනවා. මීටර් පැනල් එකේ ඇන්ලොක් මීටර්ස් අපිට දැක් ගන්න පුළුවන්. මැද තියෙන RPM මීටර් එකේම අපිට ඩිජිටල් ස්පීඩෝමීටර් එකක් දැක් ගන්න පුළුවන්. එයාබෑග්ස් 4ක් තියෙන නිසා මේ කායකේ ආරක්ෂාවත් ඉතාමත්ම හොඳයි. මේ කායකේ ඩ්‍රයිවිං පොසිෂන් එක ගත්තොත් ඩ්‍රයිවර් කෙනෙක්ට ඉතාමත්ම හොඳ විව් එකක් තියෙනවා. ඩ්‍රයිවිං පොසිෂන් එක හොඳයි. ඒ වගේම මේ කායකේ අපිට පැඩල් ෂිෆ්ටර්ස් හම්බෙලා තියෙනවා. සාමාන්‍ය කායක තියෙන පැඩල් ෂිෆ්ටර්ස් වලට වඩා ටිකක් වෙනස් මේකේ පැඩල් ෂිෆ්ටර්ස්. අපිට මේ කායකේ අත් දෙකෙන්ම මේ GS අපිට පැඩල් ෂිෆ්ටර්ස් ඔප්ෂන් එක ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය කාර්ස් වල අපිට තියෙන්නේ GS අප් කරගන්න මේ මෙතන පල්ලෙන් වට අපිට දකුණු අත හුරු ගෙනෙන්න මේ දකුණු අතින් අපිට පැඩල්ස් මේ අප් කරලා උඩට කරගන්න පුළුවන්. ඒ වගේම පහළට දාගන්න මෙතන ඩවුන් එක තියෙනවා. ඉතින් වම අත හුරු කෙනෙක්ට වම් පැත්තෙන් GS පහළට කරගන්න පුළුවන්. GS අප් කරගන්න ඕන වම් අත පාවිච්චි කරලා අප් කරගන්න පුළුවන්. ඉතින් මේකේ තාමත්ම පහසුයි මේ කායකේ ඩ්‍රයිව් කරනකොට. අපි RX-8 එකේ තවත් විශේෂ දේවල් ගැන කතා කරලෙමු. මේ කායකට ලයිට් වේට් චැසි එකක් භාවිතා කරලා තියෙනවා. ඉස්සරහා පිටිපස්ස දෙකේම බර සමානයි. 50-50 weight distribution එකක් තියෙනවා. සාමාන්‍යයෙන් front wheel drive කායක එන්ජින් එක ඉස්සරහා තියෙන නිසා ඉස්සරහා බර වැඩි, පිටිපස්සේ අඩුයි. මේ නිසා තමයි සමහර ඉන්දියන් කාර්ස් වේගෙන් ගිහින් වංගු ගනිද්දී පෙරලෙන්නේ විසි වෙන්නේ. හැබැයි RX-8 කීයටවත් එහෙම වෙන්නේ නැහැ. රිසර්ච් කරලා ගොඩක් මහන්සි වෙලා තමයි මේ වාහන ඩිසයින් කරලා තියෙන්නේ. අර එන්ජින් එකේ තියෙන ෆේලියර් එක නිසාම මේ වාහනේ මාකට් එක අඩු වෙලා තියෙනවා. ලංකාවේ දැන් මේ කායක ප්‍රයිස් එක 35-40 වගේ රේන්ජ් එක අපිට බලා ගන්න පුළුවන්. මේ නිසා කායක ගොඩක් වටිනවා. අපි හිතමු 35ක් දීලා කායක ගෙනාවා කියලා. 5ක් වේදම් කරලා එන්ජින් එක හැදුවත් ඒක පාවිච්චි කරලා මේ ගන්න එක්ස්පීරියන්ස් එකට ඒ මුදල පාඩුවක් වෙන්නේ නැහැ.
අපි දැන් මේ කායකට ලැබුණු අවෝඩ්ස් කීපයක් ගැන කතා කරලෙමු. 2003 වර්ෂයේ ඉන්ටර්නැෂනල් එන්ජින් ඔෆ් ද ඉයර්, ඕස්ට්‍රේලියාවේ වීල් සංග්‍රහයේ 2003 වර්ෂයේ මෝටර රථය, 2004 සිංගප්පූර් කාර් ඔෆ් ද ඉයර්, USA බෙස්ට් ස්පෝර්ට්ස් කාර්, UK බෙස්ට් ස්පෝර්ට්ස් කාර් සම්මාන කීපයක් 2004, 2005 සහ 2006 සඳහා කාර්ස් ඇන්ඩ් ඩ්‍රයිවර්ස් සංග්‍රහයේ টොප් 10 ලිස්ට් එකේ ඉහළ තැනක් මේ කායකට හිමි වෙලා තියෙනවා. RX-8 එක කාර්ස් ඇන්ඩ් ඩ්‍රයිවර්ස් ලගේ 4 of kin comparison test එකේ first place එකත් ලබාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, best handling car in America for less than $100,000 වගේ awards කීපයක් win කරපු legend එකක් තමයි මේ RX-8 එක කියන්නේ. අපි හැමදාම යුත් ගරාජේ කතා කරන්නේ මේ වගේ ඔයාලගේ choice එකට ගැලපෙන cars ගැන. economical cars, sports cars, හැමදේම ගැන දැනගෙන කැමති නම්